समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත්නි, ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංකේය කල්පලක්ෂයක් ඊටත් වඩා අධික කාලයක් මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන් සමතිස් පාරමී දම් පූර්ණය කරලා අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අනන්ත කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. පින්වත්නි, දිගින් දිගටම අපි ටිකක් ගැඹුරු ධර්ම කාරණා ගැන ගැඹුරින් සරලව තේරෙන උපමා පාවිච්චි කරගෙන කතා කරගෙන ඇවිල්ලා අවසානයේදී නැවතුණු තැන ඔබට මතක නම් අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ, මග්ගා මග්ග ඥාන දර්ශන කියන මේ විසුද්ධි පහම පළවෙනි විසුද්ධි පහම පූර්ණය වෙන තැන දක්වාම සාමාන්‍යයෙන් කෙනෙකුට විදර්ශනාව පටන් ගන්න පුළුවන් වෙන්න සාකච්ඡා කළා. පින්වත්නි, මේ ධර්මදේශන ඇතුලේ කියවෙන ධර්ම කාරණා එකකට එකක් පටහැනි ඒවා නොවනමුත් මං හිතන්නේ හැමෝටම එක වගේ මේ ධර්මදේශනාවන් වැටහෙනවා කියන තැනට නම් යන්න පුළුවන් කමක් නැහැ. මොකද එක එක්කෙනාගේ සංසාරේ පුරුදු පුහුණු කරපු ඉන්ද්‍රිය ධර්මවල වෙනස්භාවය නිසා, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී මේරිය යුතු ඉන්ද්‍රිය ධර්මවල වෙනස්භාවයන් නිසා අපි ඔක්කොටම එකම මට්ටමේ මේක වැටහෙනවා කියන තැනට යන්න බෑ. ඒ නිසා ධර්මදේශනාවක් කරනවා කියලා තියෙන ඔක්කොම කෙලවරකින් කියා ගන්න තරම් කාලයකුත් විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් හරහා ලබා ගැනීම අපහසුයි. ඒ නිසා පින්වත්නි, මේ පෙන්නන මාර්ගය Tamanගේ හිතේ දරාගෙන මේක අනුමාන ඥානයට අරගෙන මේ පිළිබඳව කරුණ හොයන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනය කරන්න ඕනේ. ධර්ම ග්‍රන්ථ විවිධ ග්‍රන්ථ කියවන්න ඕනේ. කියවලා කරුණ හොයාගෙන සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ආදී වශයෙන් වනසිකාරයත් කරලා තමයි මේ අවබෝධ කරගත යුතු ධර්මතා ටික අවබෝධ කරගන්න වෙන්නේ. එහෙම කතා කරගෙන එන අපි පහුගිය දවසක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි සම්පාදනය දක්වාම කතා කරලා ඔබට මතක නම් කාමද සූත්‍රයේ හරහා මේ සිතේ සතුට විඳිය යුතු ආකාරය මග නොනැවති මග නොහිරවි විඳිය යුතු සැප අරමුණු කරගෙන ඉලක්ක කරගෙන විඳින්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපි කතා කළා. අද දවසේ පින්වත්නි අපිට ඉතිරි වෙලා තියෙන්නේ කතා කරන්න තවත් ඥාන දර්ශන දෙකයි. මේ මම කියවනේ මතකයිනේ මේක පටන් ගද්දිම මේක ගේම් එකක් කියලා හිතුවොත් අපිට මේකේ මිෂන් 7ක් තියෙනවා. පියවර 7ක්. හතෙන් මේ වෙනකොට අපි 5ක් ගැන කතා කරලා ඉවරයි. භාවනා කරන කෙනෙක්ට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කර ගැනීම දක්වාම කිසිම පැකිලීමක් නැතුව පැටලීමක් නැතුව එන්න පුළුවන් කමක් එයත්නට දැන් තියෙනවා. එතනින් එහාට පින්වත්නි ඔබට මතක ඇති අපි නැවැත්තුව තැන ධර්මදේශනාව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කරලා අපි දන්නවා සම්මර්ෂණ ඥානිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය මනසිකාරය කිරීමෙන් උපදින සම්මර්ෂණය කිරීමෙන් උපදින ඥානියට කියනවා සම්මස්සන ඥානිය කියලා.
අපි සම්මස්සන ඥානිය දක්වාම මනසිකාරය කරලා එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ උද්‍යව්‍ය ඥානිය මනසිකාරය කරන්න ගත්තා. උද්‍යව්‍ය ඥානිය පිළිබඳව වූ භාවනාව. එතනදී අපි කතා කළා මේ භාවනාව කරන කෙනෙකුට එන්න පුළුවන් උපක්ලේශ 10ක් ගැන. ඒක 30 ආකාරයකින් එන විදිය තණ්හා දිට්ටි මාන කියන තුනෙන් 10 වැඩි වෙලා ඕබාස පීති පස්සද්දී ආදී වශයෙන් නේද? මේ උපක්ලේශ 10 පිළිබඳව කතා කළා. ඉතින් පින්වත්නි එතනින් උද්‍යව්‍ය ඥානිය සම්පූර්ණ කරගන්න අපිට බැරි වුණා. ඒකට හේතුව තමයි මේ උද්‍යව්‍ය ඥානිය සම්පූර්ණ කරන්න යනකොට තමයි අපිට අර විදර්ශනා උපක්ලේශ ඇවිල්ලා බාධා කරේ මේකට. ඒ නිසා මේ වෙනකොට යෝගාවචරයා මේ භාවනාව කරගෙන යනවනම් කියන්නේ මේක මේ කියපු පමණින් දැන් ඊයේ කියලා අද මග්ගාමග්ග ඥාන දර්ශන මේ විසුද්ධිය උපදවා ගන්න බෑ හරි. මේකට කාලයක් යනවා. මම මේ කියන්නේ යම් කෙනෙක් මෙතනට ආවොත් කාලෙකදී මෙයා සම්මර්ෂණ ඥානිය පූර්ණ කරලා ඉවරයි. හැබැයි උද්‍යව්‍ය ඥානිය මෙයාගේ පරිපූර්ණ භාවයටපත් වෙලා නැත. හේතුව එයාගේ උද්‍යව්‍ය ඥානය අර කියපු පින්වත්නි මේ විදර්ශනා අපක්ලේශ වලින් කිලිටි භාවයටපත් වුණා. ඒ නිසා මෙන්න අපි එනවා ආපහු උද්‍යව්‍ය ඥානිය පිළිබඳව කළ යුතු මානසිකාරයකට මෙතන ඉඳන් පින්වත්නි සම්පාදනය කරගත යුතු විදර්ශනා ඥාන 9ක් තියෙනවා. මේකට කියනවා නවමහා විදර්ශනා ඥානය කියලා. පින්තුලට තේරෙන විදිහට කිව්වොත් උද්‍යව්‍ය ඥානිය, බංගානුපස්සනා ඥානිය, බයිතුපට්ඨාන ඥානිය, එහෙමම ආදීනවානුපස්සනානු ඥානය, නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මිතා ඥානය, පටිසංකානුපස්සනාව, සංකාරුපෙක්ඛා ඥානය, ඊළඟට සත්‍යානුලෝමික ඥානය ආදී වශයෙන් මනසිකාරය කරන්න තියෙන්නේ. පින්වත්නි මෙන්න මෙතනදී මම මේ දෙකම එකට එකතු කරලා, ඒ කියන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් ඥාන දර්ශන විසුද්ධියත් කියන දෙකම එක තැනකට අරගෙන ඇවිල්ලා උද්‍යව්‍ය ඥානයේ ඉඳන් සෝතාපන්න ඵලය දක්වාම යා යුතු මාර්ගය පිළිබඳව කතා කරන්න උත්සාහ කරනවා. පින්වත්නි මෙන්න මෙතන මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා තේරුම් ගන්න. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? පටිපදාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රතිපදාවට. ඥාන දර්ශනය කියලා කියන්නේ කවුරුත් කියන වැහිලා නෙමෙයි, කවුරුත් කියපු නිසා විශ්වාස කරා නෙමෙයි, තමන් ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගෙන. කියන්නේ තමන් මේක ප්‍රත්‍යක්ෂයෙන්ම යෙදිලා දැනගෙන අවබෝධ කරගත්තු නිසා ඒක සුපිරිසුදු ඥාන දර්ශනය. අන්න ඒකට කියනවා ඥාන දර්ශනය කියලා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ එතනින් පිරිසිදු භාවයටපත් වෙච්ච දැක්මක් තියෙන නිසා. එහෙනම් මෙන්න යෝගාවචරය දැන් උද්‍යව්‍ය ඥානිය ආපහු සම්පාදනය කරන්න පටන් ගන්නවා. පින්වත්නි මේ උද්‍යව්‍ය ඥානිය ආපහු සම්පාදනය කරගෙන යනකොට දැන් මේ වෙනකොට යෝගාවචරය දන්න උද්‍යව්‍ය ඥානිය කියලා කියන්නේ පින්වත්නි ඇත්තටම අනිත්‍ය ඇතිවීම නැතිවීම බලන එකනේ. කෙනෙක් මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන එක බැලුවොත් ඇතිවීම නැතිවීම කියන එක බලන විට පින්වත්නි යාට යටින් පේන මේ යටින් අවබෝධ වෙන කාරණාවක් තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. කියන ඇතිවීම නැතිවීම උදය වය කියන එක බලන තැනම යට තියෙන අනිත්‍ය ලක්ෂණය කියන එක. හැබැයි කෙනෙක් අනිත්‍ය ලක්ෂණය මනසිකාරය කිරීම තුළින් උදේව ඥානිය උපදින්නේ නැත. ඒකෙන් උපදින්නේ සම්මර්ෂණ ඥානිය. ඒකට හේතුව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කොච්චර මනසිකාරය කළත් අනිත්‍ය කියන ලක්ෂණය වැහෙනවා සන්තති කියන ප්‍රඥප්තිය. සන්තතිය මතකයිනේ නේ. එක දිගටම දීර්ඝ කාලයක් පවතින પરම්පරාවක් තියෙනවා කියලා. දැන් හරියට අර ගලන ගඟක් වගේ. දැන් ගලන ගඟක මෙතන තියෙන වතුර ටික ඊළඟ පාරේ යනකොට පල්ලෙහාට ගහගෙන ගියාට මෙතන හිස් වුණා කියලා දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? උඩින් එන වතුර ටික මේ හිස්තැන පුරවනවා. ඒ වගේ මුළු ගඟම තප්පරයක් පාස පහලට ගැලුවත් අපිට පේන්නේ ගඟ හිස් වෙනවා වගේ නෙමෙයි ගඟේ වතුර තියෙනවා කියලා. අන්න ඒ වගේ නාම රූප પરම්පරාව නිරුද්ධ වුණාට නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ වෙන නාම රූප પરම්පරාව පුරවන්න තවත් නාම රූප પરම්පරාවක් උපදින නිසා කොච්චර අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කළත් ඇතිවීම නැතිවීම කියන එක පේන්නේ නැහැ. කියන්නේ නැති වෙනව නිරෝධයක් පේන්නේ නැහැ. නිරෝධය අරමුණු වෙන්නේ නැත්තේ සන්තති ලක්ෂණයෙන් අනිත්‍ය ඇහිලා තියෙන නිසා. ඊළඟට දුක්ඛ ලක්ෂණය පේන්නේ නැත්තේ මේකේ විපරිණාමාදී දුක්ඛිත ලක්ෂණ මේකේ වැහිලා තියෙනවා පින්වත්නි. ඒක පේන්නේ නැත්තේ ඒත් මේ තියෙන කියන්නේ මේකේ තියෙන සුඛ සංඥාව. ඒ කියන්නේ මේක නැවත ඇති කර ගැනීමට හැකි කියනවා වගේ සංඥාවක් එක්ක මේකේ දුක්ඛ ලක්ෂණය වැහෙනවා. පීඩන ලක්ෂණය වැහෙනවා. දුක මනසිකාරය කරාට උදේවය නොදකීම තුළ මේකේ කියන්නේ අනේ නැති වෙනවනේ කියලා දැනෙන්නේ නැහැ. මොහොතක් පාසා ක්ෂණයක් පාසා සංස්කාරයක් පාසා නාම රූපයක් පාසා ඊළඟට අනාත්ම ලක්ෂණය වැහෙනවා ඝන හතර නිසා. මතකයිනේ ඝන හතරක්ව සමූහ ගණය නේද? කෘත්‍ය ගණය, ආරම්මණය ගණය, සන්තති ගණය කියලා. දැන් මෙන්න මේ ඝන හතරෙන් වැහෙන නිසා අනාත්ම ලක්ෂණය පේන්නේ නැහැ.
වසඟේ නැති බව, සත්‍ය පුද්ගලයෙක් නැති බව. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මනස්කාරය කිරීමෙන් විතරක් උදේව ඥානිය උපදින්නේ නැහැ. හැබැයි උදේව ඥානිය පිළිබඳව කරන මනස්කාර භාවනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයම මනාව වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී කල යුත්තේ පැහැදිලිවම මතක තියාගන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව මනස්කාරය කිරීමම නෙමෙයි. ඇතිවීම නැතිවීම. ඒක ඇතිවීම නැතිවීම කියන උපාද වය. උදය වය. උපාදේ සහ නිරෝධය මේකේ අනිත්‍ය ලක්ෂණ ආදී ඇතුළත්. හරි. එහෙනම් ඇතිවීම නැතිවීම මනසිකාර්යය කරනකොට මෙන්න මේ විදිහට කියන්නේ අපි ගන්නවා මේකෙදි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, විඥාන ධාතුව. මේව පහ ගන්නවා. කොහමද? මෙන්න මේ විදිහට. පඨවි ධාතුව අධික රූප කලාපයෝ සියල්ල. එහෙමනේ අපි ගන්නේ පඨවි ධාතුව අධික රූප කලාපයෝ සියල්ල පෙර නොතිබීම ඇති වෙලා ඉතිරි නැතිවම නිරුද්ධ වෙලා යන ආකාරය පිළිබඳව මනසිකාරයක් කරන්න. ආපෝ ධාතු අධික රූප කලාපත් එහි විදිහටම බලන්න. තේජෝ ධාතු, වායෝ ධාතු අධික රූප කලාපත් අවිද්‍යාව නිසා, ක්ලේශ නිසා, කියන්නේ කර්ම නිසා, තණ්හාව නිසා ඇති වෙන ආකාරය, ආහාර නිසා උපදින ආකාරය, ඒ විරුද්ධ ප්‍රත්‍ය ලැබීමෙන්, නිවැරදි ප්‍රත්‍ය නොලැබීමෙන් ඒක නිරුද්ධ වෙලා යන ආකාරය පිළිබඳව මනසිකාරය කරන්න. එතකොට ඔන්න ආපහු පින්වත්නි ඇතිවීම නැතිවීම පිළිබඳව පේන්න ගන්නවා. වර්තමාන රූපය මනසිකාරය කරන්න. එතකොට වර්තමාන විඥානය පිළිබඳව මනසිකාරය කරන්න. විඥාන ධාතුව ඇති වෙන විදිහ කියන්නේ චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය කියන එක ඇති වෙන්නේ ඇහැට රූපයක් ඝට්ටණය වුණාම පමණයි. එහෙනම් ඇහැට රූපයක් ඝට්ටණය වීම කියන කාරණාව ඇතුළේ පින්ගන්නේ ඔබට මතකයි නම් මම අර චිත්ත වීති ගැන කියලා දුන්නා. මේක චිත්ත වීතියක ආයුෂ පිළිබඳව කුඩාශන 3ක් උපාදිට්ඨි භංග කියලා දුන්නා. ඊළඟට රූප කලාපක ආයුෂ චිත්තක්ෂණ 17යි කියන එක කියලා දුන්නා. මෙන්න මේ විදිහට චිත්තක්ෂණයක නැත්නම් විඥානයේ තියෙන අවිනිශ්චිත භාවය, අස්ථීර භාවය, ස්ථීර නැති ස්වභාවය, අනිත්‍ය ස්වභාවය දශමයේ මනසිකාරය කරනවා. එහෙම මනසිකාරය කරනකොට ඔන්න මගේ පින්වත්නි වර්තමාන රූප වේදන නැත්නම් නාම රූප කියන දේවල් අනිත්‍ය භවයට තේරෙන්න ගන්නවා. වර්තමාන නාම රූප අනිත්‍යයි කියලා දකින්නකොටම පින්වත්නි ඒක තුරුම්බුව කරගන්න. ඒක තුරුම්බුව කරගෙන එහෙනම් වර්තමානයේ මේ තියෙන නාම රූපත් අනිත්‍යයි කියලා දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවනේ. එහෙනම් අතීත නාම රූප ධර්මතා අය හිතන්න බලන්න දෙයක් නෑ. යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල බලන්නේවත් නැතුව විසි කරන්න කිව්වලු. අතීතේ නාම රූප ටිකත් නිරුද්ධ වෙලා ගිය ආකාරය බලන්න. එහෙනම් අනාගතයේ පහළ වෙන නාම රූපත් මේ ආකාරයෙන්ම නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙනම් අතීත වර්තමාන අනාගතය කියන එක අල්ලගන්න තැනක් නාම රූප වලනේ අනිත්‍යයි කියලා මතක් වෙනකොටම ඔන්න තේරෙනවා. දෙවියනේ ඒ අනිත්‍ය ධර්මතාව ටික පවත්වා ගන්න සංකත දුක, විපරිණාම දුක, සංతాප දුක, පීඩන දුක කියන මේ දුක්ඛිත තත්ත්වයන්ගෙන් මේ ටික වෙලිලා තියෙන බව. අන්න පංච උපාදානස්කන්ධයේ දුක පිළිබඳව පේන්න ගන්නවා. මේ Nirodha බලනකොට පේන්න ගන්නවා මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනාත්මයි. සත්පුද්ගල භාවයෙන් තොරයි. කිසිසේත්ම පාලනයකට එන්න බෑ. අන්න එහෙම පාලනයකට එන්න බෑ කියලා මතක් වෙනකොට උදේ වය කියන එක පිළිබඳව පිටින් මනා දැක්මකට එනවා ආපහු සැරයක් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ත්‍රය මනසිකාරය තුලින් ඉපදිච්ච සම්මස්සන ඥානිය පිහිට වෙලා සබ්බ සංකාර සියලු සංස්කාර ඇති වෙන විදිය සහ Nirodhe නැති වෙන විදිය පින්වත්නි මනසට ඥාණයට දැర్శණය වෙන්න පටන් ගන්නවා. එන්න එහෙම දැర్శණය වෙන්න පටන් ගත්තට පස්සේ පින්වත්නි ඕකේ අවසානය තමයි උපදින සෑම සංස්කාරයක්ම බිඳෙන බව, බංගයටපත් වෙන බව, නැති වෙන සුළු බව යෝගාවචරයට පෙන්න ගන්නවා. කියන්නේ ආයි කිසිම සංස්කාරයක පින්වත්නි රැඳෙන්නේ නැහැ. උපදින සංස්කාර ධර්මයන් බංගයටපත් වෙන බව, නැති වෙලා යන බව, විනාශ වෙලා යන බව පේන්න ගන්නවා. අන්න එහෙම විනාශ වෙලා යන බව, නැති වෙන බව, බංගයටපත් වෙන බව පේන්න ගන්න දාට කියන උදේව ඥානිය සම්පූර්ණයි බංගානුපස්සනා ඥානියට වැටුණා කියලා. නම් ඔන්න පළවෙනි නවමහා විදර්ශනා ඥානෙන් උදේව ඥානිය සම්පූර්ණ වෙන තැන. බංගය පේන්න පටන් ගන්න ඕනි. එතකොට කියනවා උදේව ඥානිය සම්පූර්ණයි බංගානුපස්සනාවට වැටුණා. බංගානුපස්සනාවට වැටුණා කියලා කියනකොට පින්වත්නි මේක ඇත්තටම මේකේ අමුතුවෙන් දැන් මෙතන ඉඳන් මනසිකාරය කරන්න දෙයක් නැහැ. දැන් නිකම්ම යෝගාවචරයට එනවා තම තමන්ගේ භාෂාවෙන්. මම කියන එකෙන් මේයි කියලා හිතන්න එපා. හරි අපි එක එක්කෙනාට එක එක විදිහටයි මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ. මොකද මට දුක වැටහෙන විදියට නෙමෙයි පින්වත්නි ඔබට දුක වැටහෙන්නේ. දුක එකයි. හැබැයි අපි ඔක්කොටම අපේ දැනුම මට්ටමින් තමයි මේක සාක්ෂාත් වෙන්නේ.
මං කියන විදිහට මේයි කියලා හිතන්න එපා. තම තමන්ගේ මට්ටමින් මේක ඒ අවස්ථාවන් වල ඒ ආකාරයට එන්න පටන් ගන්නවා. බංගානුපස්සන ඥානයට ආවට පස්සේ අතහරින්න එපා. ටිකක් මේක බංගය කියන්නේ අනේ සෑම හරියට රත් වෙච්ච තැටියකට දාපු අබෑට වගේ උපදින සංස්කාරය බිඳි බිඳි යනව නේද? වැස්ස වෙලාවක වැවකට වැටෙන වැහි බින්දු වගේ උපදින වැහි බින්දු එතනම නැති වෙලා යනවා වගේ උපදින සංස්කාර ධර්මයන් එතනම නැති වෙලා යනව නේද? ගින්නකට දාපු පියාපතක් වගේ, ගින්නකට දාපු කෙස්රොදක් වගේ, ගින්නකට දාපු හැම ටිකක් වගේ උපදින සංස්කාරයන් පිච්චි නැති වෙලා යනව නේද කියලා කල්පනා කරන කෙනාට බංගානුපස්සන ඥානිය උපදිනවා. අන්න යාට බංගය පිළිබඳව නිවැරදි දැක්මක් එනකොටම ඊළඟට මෙයාට උපදිනවා පින්වත්නි මේ සංස්කාර පිළිබඳව වෙනත් ඥානයක්. ඒකට කියනවා බයතුපට්ඨාන ඥානය කියලා. බයතුපට්ඨාන ඥානය කියන්නේ මේ සංස්කාර වලට බය වෙනවා කියන එක එහෙම නෙමෙයි. සංස්කාර කියන්නේ බිය උපදවාගත යුතු එකක් කියන එක මතක තියාගන්න ඕනේ. හරියට කිඹුල්ලු ඉන්න වැවක් වගේ. ඔහොම සංස්කාර පිළිබඳව පේන්න ඕනේ. පිසාචයන් ඉන්න සොහනක් වගේ. රාක්ෂයන් වාසය කරන ගල් ගුහාවක් වගේ. අලිකොටි වලසුන් වාසය කරන වනයක් වගේ. තිරිසන් සතුන් වාසය කරන කැලයක් වගේ කියලා මෙන්න මේව කල්පනා කරන කෙනාට පින්වත්නි සංස්කාර පිළිබඳ බයක් නෙමෙයි උපදින්නේ. දැන් බය කියන්නේ වෙනම එකක්. බයතුපට්ඨාන ඥානය කියන්නේ වෙනම එකක්. දැන් ඔන්න පොඩි ළමයෙක් ඉන්නවා අලියෙක් දුවගෙන පස්සෙන් එනවා. දැන් මේ කෙල්ලට හරි කොල්ලට හරි උපදින්නේ බයක් නෙමෙයිද? අන්න ඒකට කියන්නේ බයතුපට්ඨාන ඥානය කියලා. ඒකට කියන්නේ බය කියලා. බය කියන්නේ ද්වේෂී වෙනත් පැතිකඩක්. ඔන්න අලිය ළඟට එනකොට උපදින එකට කියනවා බය කියලා. හැබැයි අලි ඉන්න වනාන්තරයක් දැකලා ඈතින් නුවණැති පුරුෂයෙක් කල්පනා කරනවා මේ කැලේට යන්න හොඳ නැහැ මේක අලි ඉන්නවා. දැන් මේ බයටද කල්පනා කරන්නේ බය පිළිබඳ වූ ඥානයකටද? ඒ කල්පනා කරන්නේ බයටම නෙමෙයි. ඒ කැලය බියවිය යුතු එකක් කියන එක මනස්කාරය කරනවා. අන්න ඒ වගේ වැවට පැනලා කිඹුලා කන්න එනකොට බය වෙනවා කියන්නේ එකක්. වැව උඩේ ඉඳන් කිඹුල්ලු ඉන්නව ඇති කියලා නුවණැති පුරුෂයෝ බය පිළිබඳව ඈතින්ම ඥානි උපදවා ගන්නවා. ඒකනේ අර සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කිවිස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕනේ. නැත්තම් සමහර හාමුදුරුවෝ ඉන්නවා මේ හාමුදුරුවෝ නෙමෙයි. ගිහියෝ පවා මම මෙච්චර සිල්වත් මේ නයා මාව කණ එකක් නෑ. නයා දන්නේ නෑ ඕවා. කෑවොත් එහෙම ආයි සිල්වත් කියලා නෑ විස දුවන උඩටම. එහෙම දැන් මෛත්‍රිය වඩනවා නම් සර්ප දෂ්ටනයක් වෙන්නේ නෑ කියලා බුදුදහම සඳහන්. ඒක ඇත්ත. නමුත් මේ හිතේ කොහකකන් තියාගෙන මම සුවපත් වේවා කියලා නම් කැලේට යන්න එපා. නයි නෙමෙයි පොළොංගුත් එක්ක කන්නේ. නිකන් එහෙම වචන මාත්‍රයෙන්ම මේක ගැලවෙන්න බෑ. ඒක මහා එහාට ගිය මෛත්‍රී හැඟීමක්. තමන්ගේ ඇඟේ තියෙන ඇඟෙන් විහිදෙන ශරීර ශක්තියින් පවා මෛත්‍රියෙන් ගැබ් වෙන්න ඕනේ. එහෙම වුණොත් අන්න ඒකේ බලපෑමක් තියෙනවා. හරි? ඒක විමෝක්ෂ මට්ටමට, ඒ කියන්නේ මේ විමුක්ති මට්ටමට යන්න ඕනේ. ධානා අර්පණා මට්ටමට යන්න ඕනේ. හරි? අන්න බයතුපට්ඨාන ඥානිය උපදිනවා. එහෙනම් සංස්කාර යනු බියවිය යුතු එකක්. ඇයි? සංස්කාර කියන්නේ පින්වත්නි නිතර බිඳෙන එකක් නං. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි නම්, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නම්, විපරිණාමාදී ධර්මතාවලින් යුක්තයි නම් බියවිය යුතු එකක්ද නැද්ද මේක? පැහැදිලිවම බියවිය යුතු එකක්. පැහැදිලිවම බයවිය යුතු එකක්. අන්නේ බයවීම තුළ උපදින ඥාණයට කියන්නේ සංස්කාර දැකලා ඈතින් ඈත් වෙලා යනවා මගේ පින්වත්නි. රාජ සම්පත දුන්නත්, සිටු සම්පත දුන්නත්, බ්‍රහ්ම සම්පතක් දුන්නත් එයා සංස්කාර විශේෂයි නොඇලෙන්නේ පින්වත්නි. මේකේ උද්‍යව්‍ය දැකලා බංගානුපස්සනාව දැකලා බයතුපට්ඨාන ඥානිය කියන එක උපදින්නේ සංස්කාර විශේෂයි බියවිය යුත්තක් ඇතය කියලා මනසකාරය කිරීම තුළ. බයතුපට්ඨාන ඥානිය උපදින කෙනාට ඊළඟට උපදින ඥානියට කියනවා ආදීනවානුපස්සනානු ඥානිය කියලා. ඒ මොකක්ද? බයතුපට්ඨාන ඥානිය ඉපදීමත් එක්ක මෙයා කල්පනා කරනවා මේ බියවිය යුතු සංස්කාර ධර්මයන්ට පිහිටක් තියනවාද? කියන්නේ දැන් අපි කවුරුත් මැරෙනවානේ. සම්මුතිය ගන්නකො ටික. අපි කවුරුත් මැරෙනවා. මොකක් හරි හේතුවකින් අපිට නොමැරී ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. එලං සංස්කාරයෝ ආදීනව සහිතයි යන්න ඒ පිහිටක් නැහැ. රැකවරණයක් නැහැ. කොච්චර AC එකක් ඇතුලේ දාලා තිබ්බත් දැන් පින්ගන්නේ මේක ගැන අපි අවසානයේ කතා කරමුකෝ. කොච්චර රැකවරණයක් දාලා තිබ්බත් කොච්චර කැම බීම දීලා පරිස්සම් කළත් මේක නවත්ත ගන්න බෑ. පිහිටක් නැහැ. පිළිසරණක් නැහැ. උපස්තම්භනයක් නැහැ. සංස්කාර වලට පිහිටලා ඉන්න. ඒ නිසා සංස්කාර පිළිබඳව පිහිටක් නැහැ කියලා ඇති කරගන්න ඥානියට කියනවා ආදීනවානුපස්සන ඥානිය කියලා. ආදීනවේ දකින්න. හරි.
ආදීනවේ දැක්කට පස්සේ ඊළඟට ඇති වෙන ඥානෙට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සනාව. ඔහොම ඔය ඥාන ටික එන්නේ. හරි. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ අන්න පිහිටක් නැහැ කියලා දැනගන්නකොටම නිබ්බිදාවක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. දෙයනේ මේ පිහිටක් නැති බිඳි බිඳි යන ආදීනව සහිත බය උපදවා ගත යුතු සංස්කාරයෝ අතහැරිය යුතුයි. අන්න නිවන පැත්තට හිමින් සැරේ හිත නැඹුරු වෙනවා. අතහැරිය යුතුයි මේ සංස්කාරයන් අල්ලා ගැනීමේ කිසිම තේරුමක් නැහැ කියලා පින්වත්නි නිබ්බිදා උපදවා ගන්නවා. ඒකයි කිව්වේ අත නිබ්බින්දති දුක්ඛි. සබ්බේ සංඛාරා දුක්ඛාති, සියලු සංස්කාරය දුකයි කියලා. සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. සබ්බේ ධම්මා අනාත්තාති. ඕක අවබෝධ වෙන්නේ සංඛාර උපේක්ඛා ඥානෙදී. හේතන කෙනා අත නිබ්බින්දති දුක්ඛේ. අන්න එයා දුකෙහි කලකිරෙනවා. අන්න වෙන්දට කරේ දුකට ආසා කරන එකනේ. අනේ සංස්කාර මගේ දුව, මගේ පුතා ලොකු වෙලා අරකයි මේකයි කියලා ආසා කරපු කෙනා දැන් බලනවා ලොකු වෙනවා කියන්නේ අනිත්‍යයටපත් වෙලා. ලොකු වුණා කියලා කියන්නේ දුක කියන ධර්මතාවයටපත් වෙලා. ලොකු වුණා කියලා කියන්නේ ලොකු වුණා මම ලොකු කළා නෙමෙයි. අපි කියන්නේ එහෙමයි. දැන් ඔයා ලොකු වෙලා. ඔයාගේ අම්මා ඔයාව ලොකු කරලා කියන්නේ නැහැ නේ කවුරුත්. දැන් මහත් වෙලා, කෙට්ටු වෙලා ඒගොල්ලෝ කරගෙන නෙමෙයි. ඒක සංස්කාරවලින් සිද්ධ වෙච්ච වෙනසක්. අන්න පින්වත්නි නිබ්බිදාවක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, නොඇලීමක් ඇති වෙනවා. රාජ්‍ය සම්පත දුන්නත්, සිටු සම්පත දුන්නත්, මොන සම්පත දුන්නත් මගේ රත්තරන් පින්වත්නි. එතනින් එහාට යා ආපහු සැරයක් සංස්කාර පිළිබඳ වැළීමක් ඇති කරගන්නේ නැහැ. නිබ්බිදාවක්මයි ඇති කරගන්නේ. කලකිරීමක්මයි ඇති කරගන්නේ. අතැරීමක් ගැනමයි හිතන්නේ, කල්පනා කරන්නේ. එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. නිබ්බිදාව ඇති කරගන්න කෙනා තමයි මිදෙන්න ඕනි කියලා කල්පනා කරන්නේ. කලකිරීම ඇති වෙච්ච කෙනාට තමයි මුංචිතු කම්මිතා ඥානය. මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ මගේ පින්වත්නි මිදෙන්න ඕනේ. සංස්කාරවල ඇලෙන්න හොඳ නෑ. සංස්කාරවල මුලා වෙන්න හොඳ නෑ. සංස්කාර පිළිබඳව ඇති සංඥාව වර්ධවා ගන්න හොඳ නෑ. දැන් අපේ මිනිස්සු අනිත්‍ය දේවල් නිත්‍ය විදියට, දුක දේවල් සැප විදියට, අනාත්ම දේවල් ආත්ම විදියට ග්‍රහණය කරනවානේ. ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. අනිච්ච නිච්ඡන්ති පස්සති, දුක්ඛේ සුඛන්ති පස්සති. අනිත්‍ය දේවල්, බිය විය යුතු දේවල්, සැප විය යුතු දේවල් පිළිබඳව ගන්නවා. අසුබ දේවල් සුබයි කියලා ග්‍රහණය කර ගන්නවා. අසුබේ සුබන්ති පස්සති. අනිත්‍ය දේවල් නිත්‍යයි කර ගන්නවා, දුක දේවල් සැප විදියට ගන්නවා, අසුබ දේවල් සුබ විදියට ගන්නවා, අනාත්ම දේවල් ආත්ම විදියට ගන්නවා. මෙන්න සංස්කාර පිළිබඳව යථාර්ථය දැකලා මේක පිළිබඳව නිබ්බිදාව ඇති කරගත්තු කෙනා, කලකිරීම ඇති කරගත්තු කෙනා, එතනින් එහාට පින්වත්නි ආපහු සංස්කාර විශේෂ මුලා වෙන්නේ නැහැ. ඒ සංස්කාර විශේෂ මුලා නොවීම තුළ එයාට සිද්ධ වෙනවා සංස්කාර වල කිසිදු ආකාරයේ පිටක් පිළිසරණක් නැතයි කියන සංඥාවෙන් සංස්කාර වලින් මිදීමම සැපයක්ය, සංස්කාර අතහැරීමම සැපයක්ය, මිදිය යුතුය කියන හැඟීමට එනවා. අන්න ඒකට කියනවා මුංචිතු කම්මිතා ඥානය. මුංචිතු කම්මිතා කියන්නේ මිදෙන්න ඕනි කියන එකට. මිදෙන්න ඕනි කියලා කෙනා ඊළඟට උපදවා ගන්න ඥානය තමයි පටිසංකානුපස්සනා ඥානය. පටිසංකානුපස්සනා ඥානය කියලා කියන්නේ පින්වත්නි දැන් මේ තාම පෘථග්ජනයිනේ. මෙතනට එනකොටත් තාමත් මේ සත්‍ය පෘථග්ජනයි. පෘථග්ජන භාවයට පින්වත්නි මේ හොඳට මතක තියාගන්න එයාට මේ ලෝක ඉෂ්ඨාරම්මණය කියන එක කොයි වෙලේ හරි මතුවලා එන්න පුළුවන්. කියන්නේ මේ කෙලෙස් ධර්ම යට කරලා විස්කම්බන වශයෙන් ප්‍රහීන වෙලා, තදංග වශයෙන් ප්‍රහීන වෙලා තිබ්බට තාම අනුශේ වශයෙන් ප්‍රහීන නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන තාමත් ප්‍රහීන නැත. හරිද? තාමත් ප්‍රහීන නැහැ. ඒ නිසා ඉෂ්ඨාරම්මණය මතුවලා එන්න පුළුවන්. මේ ලෝකේ ආස්වාදයකුත් නැද්ද? තියෙනවා. අස්සාදුවත්ති. ආස්වාදයකුත් තියෙනවා, ආදීනමයකුත් තියෙනවා. හැබැයි ආදීනමයම විශාලයි. නමුත් ආදීනමේ තියෙන සංගවිලා ආස්වාදයේ තියෙනවා පේන්න. හරියට විස මිශ්‍ර වෙච්ච කැවුම් ගෙඩියක් වගේ. විස මිශ්‍ර වෙච්ච කැවුම් ගෙඩියක් දැක්කහම අපිට හිතනවාද මගේ පින්වත්නි ඕකේ විස තියෙනවා කියලා? මොනවද දැනෙන්නේ? ඇහැට දැනෙනවා කැවුම් ගෙඩියක් කියලා. කනටත් ඇහෙනවා අන්න කැවුමක් තියෙනවා කියලා. නාසයටත් සුවඳ දැනෙනවා, දිවටත් ටිකක් රස දැනී නොදැනී යනවා. ඇල්ලුවාම සනීපෙත් දැනෙනවා. දැන් මේ පහටම අහුනේ නැහැ මේක විස තියෙනවා කියලා. හැබැයි අරක විස තියෙනවද නැද්ද? විස තියෙනවා. ඕක වළඳපු ගමන් නැත්තම් ආහාරයට ගත්ත ගමන් මොකද වෙන්නේ? සැඟවිලා තියෙන ආදීනව එළියට ඇවිල්ලා මිනිහා මරණයට උනත්පත් වෙන්න පුළුවන්. අන්න එනම් ආස්වාදය තමයි පේන්න තියෙන ආදීනවේ තියෙන හැංගිලා. හැබැයි ආදීනවෙම විශාලයි. මනුෂ්‍යයා මරණයට උනත්පත් කරන්න පුළුවන්. ඒ නිසා විෂ මිශ්‍ර කැවුම් ගෙඩියක් වගේ මේ ලෝකේ ආදීනවේ තියෙන හැංගිලා මගේ පින්වත්. දැන් විවාහ වෙනකොට ওই විවාහ ජීවිතයේ ආදීනවේ පේන්නේ නැහැනේ කාටවත්. නේ.
ඒ නිසානේ විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ කියන්නේ ආදුරෝනේ අපිටත් බැරි වුණානේ ගැලවෙන්න. එහෙම කියනවා විවාහ වෙච්ච ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. ඇයි ආදීනෙමේ පෙනිලා නැහැ. පස්සේ පේනකොට ගොනා තනකොළ පැල ඔක්කොම කාලි ඉවරයි. ඊට පස්සේ වැට ගෙවුවට වැඩක් නැහැ. ඒ දරුවෝ හම්බෙන්න ඉන්නවා ගෙවල් දොරවල් වලට ණය වෙලා කොහොම බේරෙන්නද? බේරුණොත් එහෙම මානවයිතික වාසිකම් පවා යනවා. ඊට පස්සේ උසාවියෙන් කැන්දන් එනවා ආපහු ගෙදරට. ඊට පස්සේ ඉන්නේ ආදරෙන් නෙමෙයි උසාවි නියෝගය නිසා. එහෙමත් තියෙනවා ලංකාවේ. හරි. ඒකනේ අර ලියනකොට පින්වන්දි කවුද විවාහ වෙන්නේ පොතේ ලියන්නේ නැතුව. ඉච්චර විශ්වාසයක් තියෙනවා නම් මං කියන්නේ ඔය රෙජිස්ටාර්ලා ඕනි නෑ යන්නකො ගෙවල් වල. ඇයි පොතෙත් දීලා සාක්ෂිත් අත්සන් කරන්නේ ඇයි? නේද? මොකද අපි දන්නවා මේ ආදීනවේ මතුවෙනකොට අතාරින්න පුළුවන්. ඒ නිසා කෝකටත් සාක්ෂියක් ඉස්සරහම විවාහ වෙන එක හොඳයි. මේවා පින්වත්නි කියනකොට ඇත්තමයි මේවා ඕලාරික දේවල් මේවායින් තේරුම් ගන්න. ඒ නිසා ඉෂ්ඨාරම්මණය පේන නිසා අනිෂ්ඨාරම්මණය හැංගිලා තිබ්බත් කාලෙකදී ඉෂ්ඨාරම්මණ මාරු වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? ඉෂ්ඨාරම්මණය එන්න නොදී අනිෂ්ඨාරම්මණයම මතුවෙලා එන විදියට නැවතත් අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය මනසිකාරය කරන්න ඕනේ. නැවත කියන්නේ පිටින් දැන් ආයේ මේ අපේ සබ්බං අනිච්චං කිය ඉන්න ඕනේ නෑ. S2 වහගෙන පැත්තකට ගිහින් ඉඳ ගත්තාම මගේ පින්වත්නි, එයාට මේ භාවනාව තරම් සැප උපදවන වෙන එකක් නෑ. ඒ කියන්නේ යාගේ හිත කොහේවත් යාන වාහනවල, ගෙවල් දොරවල් වල, වෙනත් ඉඩ කඩම් වල දූ දරුවන්ගේ මැත්තේ වැටෙන්නේ නෑ. වට ගන්නේ නෑ නෙමෙයි වැටෙන්නේ. සංස්කාරවල පිහිටක් නැත. සංස්කාර බිය උපදවා ගත යුතුය. සංස්කාර වලට උපස්තම්භනයක් නැත. සංස්කාර පිළිබඳව කලකිරීමක් ඇති කරගත යුතුය කියලා හැඟීම ආවට පස්සේ කොහේද ඇලෙන්නේ? අන්න ඒ නිසා පටිසංකානුපස්සනා ඥානය කියලා කියන්නේ නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව කරන මනසිකාරයක්. ආපහු සැරයක් මේ අනිත්‍ය දුක්ඛ පිළිබඳව කරන මනසිකාරයෙන් ඇති වෙන තිර අනිෂ්ඨාරම්මණය පිළිබඳව දැක්ම, ඉෂ්ඨාරම්මණය යටපත් කරන වේගය තමයි පටිසංකානුපස්සනා ඥානය කියලා කියන්නේ. දැන් අපි කීයක් කතා කරාද? උද්‍යව්‍ය ඥානය, බංගානුපස්සනා ඥානය, බයිතුපට්ඨාන, ආදීනවානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මතා, පටිසංකානුපස්සනා. 7ක් ඉවරයි. ඉතුරු වෙලා තියෙන දෙක තමයි සංකාරුපේක්ඛා සහ සත්‍යානුලෝමික ඥානය කියන්නේ. ඔන්න පටිසංකානුපස්සනාව මනසිකාර්ය කිරීම තුළ උපදින ඥානය පින්වත්නි යාව කෙලින්ම අරගෙන යනවා සංස්කාර වලට. යෝගාවචරේ මේක මේ උස්සන් ගිහිල්ලා තියෙනවා නෙවෙයි, භාවනා විද්‍ය තප්පර කීපයයි සමහරකට මේකට යන්නේ. සමහරකට කෙනෙකුට මාසයක් යන්න පුළුවන්, කෙනෙකුට අවුරුද්දක් යන්න පුළුවන්. අධිප්‍රාඥයෙකුට නම් සංසාරේ මේ ධර්ම පුරුදු කරගෙන ආපු සංකාරුපේක්ඛා ඥානයට යනවා කියන එක පිටදී තප්පරෙන් වෙන්න පුළුවන් එකක්. සංකාරුපේක්ඛා ඥානියට ගියාට පස්සේ පින්වත්නි, එයාගේ හිත සංස්කාර පිළිබඳව දැන් මේ නිවන පෙනිපෙනි තියෙන්නේ. හරිද? දැන් එයාට නිවන ඉතා ළඟයි. සෝතාපන්න ඵලය කියන එක. අතිශය අත ළඟයි තියෙන්නේ. හැබැයි එයාට නිවන පේන්නේ නැත්නම් නිවන අහු නොවන තාක් එයාගේ හිත සංස්කාරවල තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම බල ඉන්න කෙනෙක් ඇතිවීම නැතිවීම විශේෂයෙන්ම ආත්ම ලක්ෂණය තමයි මෙතනදී මනසිකාර්ය වෙන්නේ. ඒ කියන්නේ මේ කර්ම, චිත්ත, ඍතු, ආහාර ආදී රූප සමුට්ඨාන ධර්ම වලින් ඇති වෙන රූප ධර්මත්, ඒ හේතුවෙන් ඇති වෙන නාම ධර්මත් අපි ඇති කරන එකක් නෙමෙයි. හේතුන්ට අනුරූපීව හටගෙන හේතු නැති කල්හි නිරුද්ධ වෙලා යනවා කියලා මනස්කාර වෙනවා. ඒකයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළේ හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුච්ඡති. මේ ගාථාවේ තියෙන ගැඹුර දැන් ඔබට තේරෙනවද? හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුච්ඡති. හරි. මේක තවත් ගත්තොත් එහාට කතා කරලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක සත්පුද්ගල භාවයකින් තොරව නිකං ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක මේ සංකාරුපේක්ඛා ඥානෙ නැවත මනසිකාර්ය වෙනවා. සමහරුන්ට මේක 100,000 වාරයක් නෙමෙයි ලක්ෂ කෝටි වාරයක් සමවදින්න වෙනවා. මොකද එයාට නිවන අහු වෙනකම් එයාගේ භාවනාව තියෙන්නේ මේක වටේ. මේකට පිටින් පූර්වාචාරින් වහන්සේලා පොඩි උපමාවක් දේශනා කරනවා. අර නැව් යන මුහුදු කියන්නේ මුහුදු යන නැව්කාරයෝ, නැව් යන මුහුදු නෙමෙයි, මුහුදු යන නැව් කපිතාන්ලා පක්ෂියෙක් අරගෙන යනවා කාක්කෙක්. දන්නවනේ කාක්කා කියන්නේ අර කළු සතා. කාක්කෙක් අරගෙන යනවා. කාක්කෙක් අරගෙන ගිහිල්ලා ගොඩබිමක් හොයාගන්න බැරි වුණොත් මොහොත මැදදී මොකද කරන්නේ?
කාක්කව අතාරිනවා. පිළිවෙල මේ කාක්කා 4 දිශාවට පියාඹලා ගිහිල්ලා ආපහු සැරයක් නැවට නාවොත් කපිතාන්වරු තීරණය කරනවා මේ ළඟපාත ගොඩබිමක් තියෙන බව. මොකද කාක්කා ගිහිල්ලා කෙලින්ම වැහුවේ ගොඩබිමේ. හැබැයි කාක්කට ගොඩබිමක් අහුනේ නැත්තම් පිටින් කාක්කා ගිහිල්ලා මුහුදේ වහන්නේ නැහනේ. කාක්කා කැරකිලා ඇවිල්ලා ආපහු තුඹේම අර තියෙන කුඹ ගහේම වහනවා. ඒකෙන් කපිතාන්ලා තීරණය කරනවා ළඟ වටපිටාවේ ගොඩබිමක් නැති බව. අන්න ඒ වගේ මේ වෙලාවේ යෝගාවචරය ගිහිත නිවන කියන කහු නොවන තාක් කුඹ ගහේ වහලා ඉන්න කාක්කා වගේ ගොඩබිම අහු නොවන තාක් නිවන කියන කහු නොවන තාක් වහලා ඉන්න සංකාර උපේක්ෂාවේ. කියන්නේ සංස්කාර පිළිබඳව ඇලීමකුත් නැහැ. සංස්කාර පිළිබඳව ගැටීමකුත් නැහැ. තියෙන්නේ මධ්‍යස්ථභාවය. ඒ මධ්‍යස්ථභාවයට කියන උපේක්ෂාව කියලා ඇලීමකින් ගැටීමකින් තොර බව. ඒකට කියනවා සංස්කාර පිළිබඳව උපේක්ෂාව කියන තැන සංකාර උපේක්ඛා ඥානය කියලා. සංකාර උපේක්ඛා ඥානෙ නැවත සමවදිනකොට පින්වත්නි මෙයාට එක වෙලාවක මෙයාගේ පූර්ව කුසල කර්ම, මෙයාගේ වීරිය, මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම මෝරපු ස්වභාවයන් ඔක්කොම හේතු වෙලා එයාට නිවන අරමුණු වෙනවා. නිවන අරමුණු වෙනකොටම මගේ පින්වත්නි සංකාර උපේක්ඛා ඥානියට නැවත සමවැදීම තුළ හොඳට මතක තියාගන්න මේ කියන්නේ මාර්ගඵලයටපත් වෙන අවස්ථාව. එයා මෙච්චර වෙලා මනසිකාරය කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් එයාට මනවින් වැටහිච්ච ලක්ෂණය අරගෙන සිත භවාංගගත වෙනවා. හරි. භවාංගගත වෙලා ඊළඟට උපදින්නේ මනෝද්වාරික චිත්ත වීතිය. මනෝද්වාරික චිත්ත වීතියක් උපදින්නේ අර භවාංගගත වෙච්ච අරමුණම අරගෙන තමයි ආයිත් මනෝද්වාරික චිත්ත වීතියක් උපදින්නේ. ඊළඟට උපදිනවා ජවන් සිතක්. ඒකට කියනවා පරිකර්ම ජවනය කියලා. ඊළඟට උපදිනවා ආයිත් ජවන් සිතක්. ඒ අරමුණු කරගෙනම ඒකට කියනවා අනුලෝම ජවනය කියලා. ඊළඟට මගේ පින්වත්නි උපදින්නේ කෙලින්ම අනුලෝම ඥානය. අරකට අනුලෝම ජවනය කියලා කියන්නේ අනුලෝම ඥානයට අනුලෝම වෙන නිසා. මේ උපචාර ජවනය කියලා කියන්නේ. අනුලෝම ජවනය නෙමෙයි උපචාර ජවනය. උපචාර ජවනය කියලා කියන්නේ අනුලෝම ඥානයට මෙහින් තියෙන ජවන සිත නිසා උපචාර ජවනයට පස්සේ කෙලින්ම අනුලෝම ඥානිය එනවා. ඒකට අනුලෝම ඥානිය කියලා කියන්නේ. ඊළඟට පහළ වෙන ගෝත්‍ර භූ ඥානියට මේක අනුලෝම වෙන නිසා අනුලෝම ඥානියට අනතුරුව ගෝත්‍ර භූ ඥානය. පින්ගන්නේ මතක තියාගන්න අනුලෝම ඥානිය ගෝත්‍ර භූ කියලා කියන්නේ පෘථග්ජන භූමියත් ආර්ය භූමියත් යාකරන පාලමක්. කෙනෙක් අනුලෝම ඥානිය ගාවට ආවනම් එයා වාපව පින්ගන්නේ පස්සට දෙන්නේ නැහැ. කෙනෙක් ආයුතු එකම තැන අනුලෝම ඥානිය. එයා අනුලෝම ඥානයට ආවනම් එයා ආපහු පෘථග්ජන භූමියෙන් මැරෙන්නේ නැහැ මගේ පින්වත්නි. අනුලෝම ඥානිය කියලා කියන්නේ හරියට උඩ දාපු කාසියක් වගේ අනිවාර්යෙන් බිමට වැටෙනවාමයි. අනුලෝම ඥාණයෙන් කෙලින්ම යා ගෝත්‍ර භූ කියන්නේ පෘථග්ජන භූමියක් නෙමෙයි ආර්ය භූමියක් නෙමෙයි. ගෝත්‍ර භූ කියන තැන පෘථග්ජන භූමියත් ආර්ය භූමියත් මැද පිහිටලා තියෙන පාලමකට තමයි පාලමක් වගේ තැනක් තමයි. ඒ කියන්නේ මේ ලී වලින් හදපු පාලමක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න සම්මුතිය. පාලමට තමයි ගෝත්‍ර භූ ඥානිය කියලා කියන්නේ. ගෝත්‍ර භූ ඥානයට බැහැ ගන්නවා. ගෝත්‍ර භූ ඥානයට පස්සේ සිත සෝතාපන්න මාර්ගසිතයි. සෝතාපන්න මාර්ගසිතට පස්සේ සෝතාපන්න ඵලසිත කියන එක වරක් හෝ දෙවරක් උපදිනවා. ඊළඟට ප්‍රත්‍යක්ෂ චිත්ත වීති උපදිනවා. ආයිත් බලන්න සංකාර උපේක්ඛා ඥානයට නැවත සමවදින භික්ෂුව කියන්නේ සසර බය දකින්නා. එතනින් එයා කලින් මනසිකාරය කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනෙන් එකක් අරගෙන හිත භවාංගගත වෙනවා. භවාංගයට පස්සේ ආපහු හිත භවාංගගත වෙච්ච අරමුණම අරගෙන මනෝද්වාරික චිත්ත වීතියක් යනවා. ඒ මනෝද්වාරික චිත්ත වීතියට පස්සේ උපදිනවා ජවන් හිතක් ඒ අරමුණු කරගෙන ඒකට කියනවා පරිකර්ම ජවනය කියලා. ඊළඟට ඒකම අරමුණු කරගෙන ආය උපදින ජවන් හිතට කියන උපචාර ජවනය කියලා. ඒකට පස්සේ අනුලෝම ඥානය. අනුලෝම ඥානයට පස්සේ ගෝත්‍ර භූ ඥානය. ගෝත්‍ර භූ ඥානයට පස්සේ සෝතාපන්න මාර්ගසිත. මාර්ගසිතට අන්නතුරුවම කිසිදු හිස්තැනක් නොතියා මාර්ග ඵල කියන සිත් එකක් හෝ දෙවතාවක් පහළ වෙනවා. ඊළඟට එයා සෝතාපන්න ඵලයටපත් උනාය, සක්කාය දිට්ඨිය දුරු උනාය, විචිකිච්ඡාව දුරු උනාය, සීලබ්බත පරාමාස දුරු උනාය කියන ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීතියක් යාට එනවා. එයා ඒකාන්තයෙන් දන්නවා තමන් සෝතාපන්න ඵලයටපත් උනා කියලා. නිවන් යන එකත් හිතන තරම් ලේසි නෑ කියලා දැන් නම් ඔබට දැනෙන්න ඕනි. මේ තමයි නිවන දක්වා විහිදිච්ච මාර්ගය. හරි. මෙන්න මෙතන තමයි මාර්ගඵල අවබෝධය කියන එක තියෙන්නේ. ඔබට තේරෙනවද ඔබ කොච්චර මේක මනසිකාරය කිරීමකින් ඉවසීමකින් දරාගෙන ඉන්න ඕනිද කියලා? බුදු කෙනෙක් ඇයි කලින් ආත්මික සෝවාන් වෙන්නේ නැත්තේ?
එයා මගේ පින්වත්නි සාමාන්‍ය බෝසතාණන් වහන්සේ නමක් ඔය කියපු මාර්ගයේ සංකාර උපේක්ඛා ඥානියට වෙනකම් හිත වර්ධනය කරනවා. ඒ කියන්නේ සියලු උද්‍යව්‍ය දකිනවා බංගානුපස්සනා බයිතුපට්ඨාන ආදීනවානුපස්සනා නිබ්බිදානුපස්සනා මුංචිතු කම්මතා පටිසංකානුපස්සනා මේවා දැකලා සංකාර උපේක්ඛා ඥානියටම සමවැදිලා පින්වත්නි උන්වහන්සේලා මේ මහා උතුමන් වහන්සේලා මේ මහා කැපකිරීම කරන මහා උත්තමයන්න් වහන්සේලා බුදු බව කියන එක අනිත්‍ය විදිහට දකින්නේ නැහැ. බුදු බව කියන එක අනාත්ම විදිහට දකින්නේ නැහැ. බුදු බව කියන එක දුක්ඛ විදිහට දකින්නේ නැහැ. දකින්නේ නැත්තේ මෝහය නිසා නෙමෙයි. මතක තියාගන්න. මුලාව නිසා නෙමෙයි එහෙම දකින්නේ නැත්තේ. ඒ දකින්නේ නැත්te පින්වත්නි හිතාමතාමයි. අනේ තනියෙන් දකින්න නිවනින් වැඩක් නැද. කිං මේ තින්නේ නේකේන පුරිසේන තාම දස්සන. ඔන්න හැංගීම. මේ පුරුෂ ශක්තිය දන්න මා විසින් තනිය මෙතර වීමෙන් කවර ඵලයක්ද? ඇයි මම තනියෙන් නිවන් දකින්නේ? ඇයි මට බැරි තවත් පිරිසකට පිට වෙන්න සුවසූ දහසක් ලෝක සත්‍යය නිවාගෙනම නිවෙනවාය කියන හැඟීමෙන් සම්මා සම්බුද්ධත්වයේ පතන උතුම් බෝධිසත්වවරු සංකාර උපේක්ඛා ඥානියට වෙවිල නවතිනවා. උන්වහන්සේලා සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දකිනවා. හැබැයි උන්වහන්සේලාගේ හිත එතනින් භවංගගත වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ බුදු බව කියන උපාදානිය හිතේ තියෙන නිසා. ඒක උපාදානයක්. නරක උපාදානයක් නෙමෙයි. ඒක තණ්හාවක්. නරක තණ්හාවක් නෙමෙයි. නිවනට තණ්හා කරනවා වගේ. බුදු බවට තණ්හා කරනවා කියන්නේ විමුක්තියටයි තණ්හා කරන්නේ. ඒ කියන්නේ කරුණාවකටයි තණ්හා කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ බුදුරජාණන් වහන්සේට. ඒ උතුමන්න් වහන්සේලා කැමති උතුමන්න් වහන්සේලා දන්නවා සසරේ ස්වභාවය. ඒ උතුමන්න් වහන්සේලා මේ කැපකිරීම කරන්නේ මේ මුලාවෙන් නෙමෙයි. පින්වත්නි හිතන්න එපා මේ වකුගඩුවක් දන් දීලා පටක ටිකක් දන් දීලා ආමාශයක් දන් දීලා බුදු බව පතන්න පුළුවන් කියලා. ඒක වැරදීමක්. ඒවා ඕනේ තමයි. හැබැයි ඉතින් නේද වතුර වලින් විතරක් පරිප්පු හැදෙන්නේ නේ. පරිප්පුත් එපේ. පරිප්පු විතරක් තියලා මදි වතුරත් ඕනේ. අර කැපකිරීම දානං සීලංච නෙක්කම්ම පඤ්ඤා විරියේන පංචමෝ කන්ති සච්ච මදිට්ඨානං මෙත්තුපෙක්ඛායි මේ දස කියන මේ දසපාරමිතා ධර්ම ඕනේ තමයි. හැබැයි සසරට වැටෙන්නේ මුලාවෙන් නම් මගේ පිංගුනි කොහේ කරකලා යයිද කියලා මන් දන්නේ නැහැ. ඒ නිසා මේ ලෝක සත්‍යය වෙනුවෙන් සංස්කාරයන් පිළිබඳව දැකම තව 100,000 වාරයක් නිරේ උපදින්න උනත් මම ලෑස්ති. ලෝක සත්‍යය නිවන් මම ලක්ෂ කෝටි වාරයක් නිරේ පැහැෙන්න උනත් ලෑස්ති කියන මහා කැපකිරීම තියෙන උතුමෙක් ඔය කියන සංකාර උපේක්ඛා ඥානිය නවතිනවා. එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි යන්න බැරි නිසාද යන්නේ නැත්තේ නේ. උන්වහන්සේලාට ගැලවෙන්න බැරි නිසා නෙමෙයි ගැලවෙන්නේ නැත්තේ. උන්වහන්සේලාට ගැලවෙන්න උවමනාවක් නැහැ. උන්වහන්සේලාට යම් දිනක ගැලවෙන්න උවමනාවක් ආවොත් එක මොහොතයි. හරි. උන්වහන්සේලා ගැලවෙන්නේ නැත්te තමන්ට ගැලවෙන්න බැරි නිසා නෙමෙයි තමන්ට ගැලවෙන්න ඕනේ නැති නිසා. එකත් මතක තියාගන්න. මෙන්න මේක තමයි සෝතාපන්න වෙනකන් යන්න තියෙන මාර්ගය. පින්වත්නි බොහොම දැන් අපි සීලයෙන් පටන් ගලන් ඇතිනේ මේ සෝතාපන්න ඵලය දක්වා. දැන් ආයයි බණ ඇහිම නෙමෙයි කරන්න ඕනේ මේ මාර්ගය තුල එන්න. මේ මාර්ගය දක්වා එන්න පින්වත්නි මම හිතන්නේ ඒ කියන්නේ මේක මේ මට උපරිම පුළුවන් ආකාරයෙන් සරලව ඔබේ ඔළුවට යන විදිහට ටිකක් සමහරක් උපමාපව හාස්‍යජනක විදිහට පාවිච්චි කරලා ඔබට තේරුම් කරලා දෙන්න මේ හිතාගත්තේ මේක ඔබේ ඔළුවට යන්න ඕනේ. මේ ධර්මතා ලෝකෙ තියෙන්න ඕනේ. අපි අපවත් වෙච්ච දාකාරී කවුරු හරි මේක දැනගෙන ඉන්න ඕනේ. නේද? يعني මතක තියාගන්න සෝතාපන්න පලස්ත පුද්ගලයා කියන්නේ එතන. සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් තුල සක්කාය දිට්ඨිය නැත. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය කියලා කියන්නේ පංච පාදානස්කන්ධයට දිට්ඨිය කියලා කියන්නේ වරදවා ගැනීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච පාදානස්කන්ධය වරදවා ගැනීම. එහෙනම් සෝවාන් පලස්ත පුද්ගලයා තුල ඇයි සක්කාය දිට්ඨිය නැත්තේ? එයා උද්‍යව්‍ය ඥානි ධම්ම මේක ක්‍රියාකාරීත්වය දැකලා සංකාරූපේක්ඛා ඥානිදී හොද්දටම දැක්කා. ක්‍රියාත්මක කරන කෙනෙක් නැත. හේතුම් පටිච්ච සම්භූතෝ හේතුබංගා නිරුජ්ජති. හේතුන්ගෙන් හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. මිසක් මමය ආත්මය ආත්මනීයය කියලා ගන්න පුළුවන් හැඟීමක් නැහැ. සක්කාය දිට්ඨියක් නැහැ. සක්කාය කියන එක නිවැරදිව ග්‍රහණය කරපු නිසා යාට සක්කාය දිට්ඨිය නැහැ. විචිකිච්ඡාවක් ආයි සැක නැහැ මේ මාර්ගය හරියද? මේක ගියොත් නිවන් දකින්න පුළුවන්ද? මේක ඇත්තද? ඇයි? යා ප්‍රත්‍යක්ෂම අවබෝධ කළා. සක්කාය දිට්ඨිය දුරු කිරීමක් සමගම භව තෘෂ්ණාවක් පහළ වෙන්නේ නැති බව.
එයාගේ පින්වත්නි ආයෙත් භව තෘෂ්ණාව ඉවරයි. එයා ආපහු උපදින්න ඕනි කියලා තැනට යන්නේ නැහැ සංස්කාරවල පීඩාව දන්න නිසා. සංස්කාරවල පිළිබඳව එයා දන්නේ මම කියන එක අහන් ඉඳලා නෙමෙයි. දැන් ඔබට තේරෙන්නේ මම කියන එක අහන් ඉඳලානේ. ඒ උතුමාණන් වහන්සේ සංස්කාරවල පීඩාව දන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම තුළ තමන් තුලින්ම දැකීම තුළ. ඒ නිසා විචිකිච්ඡාවක් සැකයක් කියලා එකක් නැත. එහෙනම් සීලබ්බත පරාමාසයක් නැත්te ආයි වෘතවල පිහිටන්නේ නැහැ. දැන් ওই සමහරු කියනවා නිවන් දකින්න තනි කකුලෙන් හිටන් ඉන්න ඕනේ කියලා. ඔය ඇත්තෝ හිටන් ඉන්නවද නැද්ද? හිටන් ඉන්නවනේ දැන් කවුරුත් එහෙම කවුරු හරි. දැන් මේ දැන් ඇවිල්ලා එහෙම නිගණ්ඨ සමාජයක් බිහිලා තියෙන්නේ. එහෙම සීලබ්බත පරාමාස වලට යන්නේ නැහැ. අයියා දන්නවා නිවන් දකින්න නම් අත්තකිල මතාවුණු යෝගවත් කාමසකල්ලිකාණු යෝගවත් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාවේ යෙදিলা අවබෝධ කරගත යුතු ධර්මතාව අවබෝධ කරගැනීමෙන්ම නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කියන එක. මෙන්න පින්වත්නි යා නිවනට යන තැන. සෝතාපන්න වෙච්ච පුද්ගලයාගේ චරිත ලක්ෂණ. පින්වත්නි මේ සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවා දිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය, චිත්ත විපල්ලාසය, සංඥා විපල්ලාසය කියලා තුනක්. සෝතාපන්න පලස්ත පුද්ගලයාගේ චිත්ත විපල්ලාසයත් වෙන්න පුළුවන්. සංඥා විපල්ලාසයක් වෙන්න පුළුවන්, දිට්ඨි විපල්ලාසයක් වෙන්න නෑ. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල භාවයෙන් නම් මගේ පින්වත්නි වටහා ගන්නෙම නෑ. හරි? වටහා ගන්නෙම නෑ. මොකද දිට්ඨි විපල්ලාසය කියන එක සම්පූර්ණයෙන් ඉවරයි. රූපේ මම නැත, මම රූපේ නැත, රූපේ මගේ නෙවෙයි, මගේ රූපය නෙමෙයි. මෙහෙම ඔය අත දන්නවනේ සක්කාය දිට්ඨි 20 ආකාරයකින්, රූපය 4 ආකාරයකින්, වේදනාව 4 ආකාරයකින්, සංඥා සංකාර විඥාන 4 ආකාරයකින් මනසිකාර්ය කරනවා නෙමෙයි. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඕගොල්ලෝ කියන්නේ රූපය මම නැත, මම රූපේ නැත, මෙන්න මම මధుරෙක් කනවාය කියලා ඉමින්සලේ මధుරව තරනවා කරලා. රූපේ මම නැත, මම රූපේ නැත කියලා කටින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් එයා දන්නවර අර ඥාන ටික සම්පාදනය කරපු නිසා මම රූපෙත් නෑ, රූපේ මමත් නෑ, මගේ රූපය කියලා එකකුත් නෑ, රූපේ මගේ කියලා එකකුත් ගන්න එකක් නෑ. වේදනාවෙත් එහෙමයි, සංඥාවෙත් එහෙමයි, සංකාරෙත් එහෙමයි, විඥානෙත් එහෙමයි. මේ පංච පාදානස්කන්ධෙම එහෙමයි. එහෙනම් අන්න සක්කාය වර්ධවා ගන්නෙ නෑ. රූපේ වර්ධවා ගන්නෙ නැත, වේදනාව වර්ධවා ගන්නෙ නැත, සංඥා වර්ධවා ගන්නෙ නැත, සංකාරය වර්ධවා ගන්නෙ නැත, විඥානිය වර්ධවා ගන්නෙ නැත. සෝතාපන්න පලස්ත පුද්ගලයා කිසිම දවසක දිට්ඨි විපල්ලාසයකටපත් වෙන්නේ නැත. එතකොට අර විශාකාව ඇඬුවේ. ඒ දන්නවද? විශාකාවට සංඥා විපල්ලාසයත්, චිත්ත විපල්ලාසයත් කියන දෙක එකතු වුණා. දිට්ඨි විපල්ලාසය උනේ නැහැ. අවබෝධය තිබ්බා. හැබැයි මිනිබිරි කියන දැඩි ආදරය ඒක වර්ධවා ගැනීමක් නෙමෙයි. මේක සෙනෙහසක්, ලෙන්ගතු භාවයක්. අන්න සංඥා විපල්ලාසය වුණා. සංඥා වරමුණු කරපු චිත්ත විපල්ලාස වුණා. විශාකාවට ඇඬුනේ එකයි. හැබැයි දිට්ඨි විපල්ලාසය උනේ නැති නිසා බුදුරජාණන් වහන්සේ කියපු එක කතන්දරෙන් මේක තේරුම් ගත්තා. එහෙනම් විශාකාවට ඇඬුනේ ඒ නිසා. චිත්ත විපල්ලාසයත් සංඥා විපල්ලාස. එතකොට සෝවාන් පලස්ත පුද්ගලයාත් රහතන් වහන්සේත් අතර තියෙන වෙනස මොකද්ද? දැන් මම මේක දිගින් දිගටම කියාගෙන යන්නේ. මම අදම මේ ටික ඉවර කරලා දාන්නම්. හරි? සෝතාපන්න පලස්ත පුද්ගලයා පින්වත්නි පංච උපාදානස්කන්ධය වෙන වෙනම ගත්තට දැන් මේක හොද්දටම තියෙනවා ඔය කේමක සූත්‍රය. කේමක කියන මේ උතුමන් වහන්සේ දවසක් මේ ප්‍රශ්නේ අහනවා කේමක මහරහතන් වහන්සේ. කේමක උතුමන් වහන්සේගෙන්. හරි? කියන්නේ අනාගාමී ඵලයටමපත් වෙලා ඉන්නේ. රහත් භාවයටපත් වෙලා නැත. අහනවා මානෙනි පංච උපාදානස්කන්ධයේ ස්වාමීනි මම මගේ කියලා ගන්න දෙයක් තියෙනවද? නෑ පංච උපාදානස්කන්ධය මම මගේ කියලා ගන්න දෙයක් නෑ. මම මේ ඔබට තේරෙන භාෂාවෙන් සරලව කියන්නේ. හරිද? කේමක සූත්‍රයේ මේක ටිකක් මීට වඩා විස්තර සහිතව විග්‍රහ කරලා තියෙනවා. මම කවදත් මේ කරුණ ඔබට සරලව ටිකක් කියලා දෙන්න උත්සාහ කරන නිසා අදත් මේක සරලව කියන්නේ. එතකොට ඔබ රහත් වෙලාද කියලා බැලුවොත් නෑ. මම රහත් වෙලත් නෑ. කේමක රහත් මහරහතන් කේමක ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. හැබැයි කේමක ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මාර්ගඵලයටපත් වෙලා රහත් භාවයටපත් වෙලා නැත. හරි? පින්වත්නි, ඇයි මාන්නේ ඇති වෙන්නේ? කියන්නේ රූපය වර්ධවා ගන්නේ නැත්තම්, වේදනාව වර්ධවා ගන්නේ නැත්තම්, සංඥා වර්ධවා ගන්නේ නැත්තම්, සංකාරය වර්ධවා ගන්නේ නැත්තම්, විඥානීය වර්ධවා ගන්නේ නැත්තම් මාන්නේ ඇති උනේ මොකක් කෙරෙහිද? රූපය කෙරෙහිද? මගේ කියලා, මමය කියලා, මගේ ආත්මය කියලා, වේදනාව කෙරෙහිද, සංඥාව කෙරෙහිද, සංකාර කෙරෙහිද, විඥානීය කෙරෙහිද? කේමක ස්වාමීන් වහන්සේ මලක් අරගෙන හරි ලස්සන උපමාවකින් මේක විසඳනවා.
මලේ සුවඳ තියෙන්නේ මල් පෙත්තේ නොව මල් රේණු වල නොව නට්ටේ නොව මුළු මලේමයි වගේ. මෙතනදී රහතන් වහන්සේ කියන කෙනාට පින්වත්නි නැති වෙන්නේ. දැන් සෝවාන් පලස්ත පුද්ගලයා රූපේ මම නෑ, වේදනාව මම නෑ, සංඥාවේ මම නෑ, සංකාරයේ මම නෑ, විඥානයේ මම නෑ කියලා අවබෝධ කරානේ. හැබැයි මේ පහම එකතු වෙච්ච තැන හැඟීමක් තියෙනවා. ඒක තුල ඇති වෙන මාන්නයට කියනවා මේ මානය කියලා. අස්මිමානය. හරි. අස්මිමානය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතයි කියලා ගන්න පුළුවන් අර්ථයෙන්, සම්මුති අර්ථයෙන් මේක ඉතින් පාලියට දාලා විග්‍රහ කළොත් වෙනම විග්‍රහයක් ගන්න පුළුවන්. නමුත් මේක යථාර්ථය බලන්න එපා. මේ සූත්‍රය බැලුවාම මේක හොඳටම තේරෙනවා මේ මාර්ගය යනකොට. මේ කියන්නේ පින්වත්නි රූපය වෙනම ගන්නෙ නෑ කවදාවත්. වේදනාව වෙනම ගන්නෙ නෑ. මේ පහම එකතු වෙච්ච තැන අස්ත්‍යාර්ථයෙන් මේක මාන්නයට වැටෙනවා කියන එක. අන්න ඒකයි රහත් සෝවාන් පලස්ත පුද්ගලයාට අස්මිමානීය කියන ක්ලේශ ධර්ම ඉතුරු වෙන්නේ. එයා රහත් වෙන දාට තමයි අස්මිමානීය කියන ධර්මතාවයත් එයා බිඳගන්නේ. එහෙනම් මගේ පිටින් ඒක ගොඩක් එහාට තියෙන කතාවක්. ඒ ගැන මම කේමක සූත්‍රයෙන් වෙනම ධර්ම දේශනාවක් අපි කරමු මේ පිළිබඳව කතා කරලා. මම මේ ටිකක් සරලව තේරුම් කරේ කාල වේලාව ඉක්මලා යන නිසා. එහෙනම් මතක තියාගන්න සෝතාපන්න පලස්ත පුද්ගලයා කියන කෙනාට එන්න තියෙන මාර්ගය තමයි යෝක. අද දවසේ ධර්ම දේශනාවල අපිට බොහෝ වෙලාවට එක පාටම ඇහෙන්නේ ඔන්න මේ සංස්කාර දුකයි කිව්වට තේරෙන්නේ නැත්තේ ඇයි සංස්කාර දුකයි කියලා එන්න නම් අඩුම බංගානුපස්සනා බයතුපට්ඨාන ආදීනවනුපස්සනා ඥානෙවත් උපදින්න ඕනේ. දැන් ඔය ඇත්තන්ට බණානකොට බංගානුපස්සනා බයතුපට්ඨාන කෙසේ වෙතත් සීල විසුද්ධියවත් උපදින්නේ නැහනේ. අඩුම මේ සීලයවත් රැක ගන්න උවමනාවක් ඉන්නේ නැහනේ. චිත්ත විසුද්ධියවත් උපදින්නේ නැහනේ. බණ ටික අහන්න බෑනේ පැයක් එක දිගට නිදහසේ. බොහෝ ඇත්තන්ට. එතකොට මේ චිත්ත විසුද්ධියවත් උපදින්නේ නැතුව බංගානුපස්සනා බයතුපට්ඨාන ආදීනවනුපස්සනා ඥාන උපදීද? උපදින්නේ නැහැ මින්වන්නේ. ඒ නිසා ධර්ම දේශනා තුල කියවෙන සම්මුති අර්ථය බැහැර නොකල ඒ තුල ගිල නොගෙන තේරුම් ගන්න මානසිකාර්ය කලයුත්තක් තියෙනවා. මේ මානසිකාර්ය කලයුත්ත කිරීම තුල මෙන්න මෙතන අවබෝධයට එන්න පුළුවන් කියන කාරණාව. එතෙදි මේ සෝවාන් පලස්ත පුද්ගලයා කියන කෙනා දැන් අද සමහර මේ අදිමාන වස්තු වලට යට වෙලා සෝවාන් නොවීම තමන් සෝවාන් වුණා කියලා හිතන් ඉන්නවා. දැන් ඔයතකොට සමහර මම දැකලා තියෙනවා කියන මේ සෝවාන් පලස්ත පුද්ගලයා මත්පැන් පානීය කරන්න පුළුවන් කියලා. ඇව්වම කොයිද සාක්ෂියක්? සරකානි සූත්‍රය බලන්න කියනවා. ඒ සරකානි සූත්‍ර දෙකක් තියෙනවා සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ තියෙන මේ සරකානි සූත්‍ර දෙක පැහැදිලිවම කියලා තියෙනවා මේක ඒගොල්ලෝ අන්තිම පේලිය දැකලා නැහැ මෙහෙම කියන අය. සරකානිතෙම සිංහල පැත්තෙන් තියෙන්නේ මරණ කාලයේදී සීලය සම්පූර්ණ කළේය. හොද්දට බලන්න සරකානි සූත්‍රයේ අන්තිම පේලි දෙක. සරකානිතෙම මරණ කාලයේ සීලය සම්පූර්ණ කළේය. ඒකට සරකානි පින්වත්නි සෝවාන් නුනේ මැරෙන මොහොතේදී. එහෙනම් සරකානි මැරුණට පස්සේ අරක්කු බිව කියලා එකක් නැහැ. පින්වත්නි මේ කූටදන්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ කූටදන්ත සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා. සෝවාන් පලස්ත පුද්ගලයෙක්ට කිරි මත්වතුරයි කවලම් කරලා දුන්නොත්. හරි. කිරි මත්වතුරයි කවලම් කරලා දුන්නොත් කිරි පෙවෙනවාය මත්වතුර පෙවෙන්නේ නැතේ කියලා. ධර්මතාවයක්. හංසයා වතුරෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ සෝවාන් පලස්ත පුද්ගලයාට පින්වදින් කිරි මත්වතුරයි කවලම් කරලා පෙවුවොත් කිරි පෙවෙනවාය මත්පැන් පෙවෙන්නේ නැතේ කියලා තියෙනවා. මේවා පින්වත්නි අපි විශ්වාස කළ යුතු ධර්මතා. ඇයි දැන් එදා ශාක්‍ය වංශිකයෝ සරකානි දැන් හොඳම දේ තමයි මේ බලන්න. සවැත් නුවර හිටියා කියනවා කෝටි 7ක්. කෝටි 7න් කෝටි 5ක් මාර්ගඵලලාභී. ඒකට කෝටි 2යි මාර්ගඵල නොලැබ හිටියේ. හරි. අඩුම සෝවන් වෙලා හිටියා කියනවා. එදා සරකානි සෝවන් වුණා කියලා භාග්‍යතුන් වහන්සේ කීවහම ශාක්‍යයෝ එහෙම නිකන් මේ උද්ඝෝෂණයක් කළා නුවර වැසියෝ. මොකද්ද කළේ? අපේ සරකානිට සෝවන් වෙන්න පුළුවන් නම් අච්චර බීලා අපිට බැරි මොකෝ. අරුපාසකම් මඩ සිල් ගන්න පුළුවන් නම් අපිට බැරි මොකෝ. ඒ වගේ ඒ කාලෙත් ඉඳලා දෙනවා. සරකානිට පුළුවන් නම් අච්චර බීලා සෝවන් වෙන්න අපිට බැරි මොකෝ. එහෙනම් ඒ කාලේ මේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා දැනගෙන ඉඳලා තියෙනවද නැද්ද කෙනෙක් සෝවන් වුණාම එයා මත්පැන් පානීය කරන්නේ නැහැ කියලා. ඉතින් දැනගෙන ඉඳලා නැත්තම් ඇයි උද්ඝෝෂණය කළේ? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සරකානිතම මරණ කාලයේ සීලය පරිපූර්ණ කළේ. ඒ නිසා මතක තියාගන්න සෝවාන් පලස්ත පුද්ගලයා පංචශීලයේ ඉක්මවනවා කියලා එකක් නැත. එතකොට කියනවා රතන සූත්‍රයේ තියෙන්නේ චචාබිඨානානි අබබ්බෝ කාතුම් කියලානේ 6යිනේ. ඉතින් ඒ 6 කොහේ මොනවද කියලා කවුද ලියලා තියෙන්නේ? ඒ 6 කියන පංචානන්තරීය පාප කර්මවල පින්වත් මේ ඔක්කොම ලියන්න බෑනේ. රතන සූත්‍රය ගත්තාම සියල්ල ලියපු සූත්‍රයක්ද? එහෙම නෑ සියල්ල ඇතුළත් කරන්න බෑ ඔකට. මිනිස්සුන්ට තේරෙන විදිහට තමයි කියලා දුන්නේ. දැන් මේක වැඩේ වෙලා තියෙන්නේ
තමන් සෝවාන් නොවි තමන් සෝවාන් වුණායයි අදිරෝපණය කරගන්නවා. තමන්ටම ආරෝපණය කරගන්නවා. එතකොට තමන්ට බොන්න හිතෙනකොට අර දැන් තමන්ට පහළ වෙනවනේ දැන් මෙතන ඔය අතට රහත් වුණා කියලා හිතා ගන්න ඕගලන්ට කාම සිතුවිලි පහළ වෙනවා. ද්වේෂ සිතුවිලි පහළ වෙනවා. ඉතින් මම කියනවා ඔයගොල්ලෝ රහත් කියලා. දැන් බලනවා දෙයනේ මම රහත් වෙලත් මට කාම සිතුවිලි පහළ වෙනවා නම් රහත් වුණත් කාම සිතුවිලි පහළ වෙනවා. සෝවාන් වුණාය කියලා හිතලත් බොන්න හිතෙනකොට අර දුම්බැටි සුවඳ ගඳ එනකොට සුවඳ නෙමෙයි ගඳ. දුම්බැටි ගඳ එනකොට අපරාධේ ගිහිවේ හිටියන එක බොන්න හරි තිබ්බනේ කියලා කල්පනා කරනකොට අන්න හිතනවා දෙයිනේ මම සෝවාන් වෙලත් මට දුම්බැටි බොන්න හිතෙනවා. යා එහෙනම් සෝවාන් පලස්ත පුද්ගලයා පංචශීලය කඩන්න පුළුවන්. ඉතින් ඕක පටන් ගන්නෙ සුරාපානින්. හරිද? අන්තිම එකෙන් පටන් ගන්නෙ. ඕක නවතින්න ඊට පස්සේ කාමයේ වර්ධව හැසිරීම දක්වවිලා. ඊට පස්සේ කියයි සෝවාන් වුණාම කාමයේ වර්ධව හැසිරෙන්නත් පුළුවන් කියන. දැන් එතනටද මේ ශාසනය ගේන්න හදන්නේ. අරක කියන්න ලැජ්ජයි මුලින්ම. සසුරාපානියෙන් පටන් ගන්න. ඊළඟට බොරු කීමෙන් පටන් ගන්නවා. ඊළඟට ප්‍රාණඝාතයට ගේනවා. ඊට හොරකමට එනවා. ඊට පස්සේ අවසානයේදී කොහොමද අරකට එනවා. අනාගතයේදී ඒකනේ අර මේ කාසාව කණ්ඩකයෝ දරුවා කිහිල්ල ගහගෙන බිලි බබා ඉන්නේ කියන්නේ සාංගික කරන්න යනකොට දාන්නේ. ඇයි මේක එතනට ගේන්නයි හදන්නේ මේ නිවැරදි ධර්මතාවය දන්නේ නැතුව. තමන් සාක්ෂාත් නොකල කොහොමද තමන් සෝවාන් පලස්ත පුද්ගලෙක්ගේ මානසිකත්වය විග්‍රහ කරන්නේ? කෙනෙක් නිශ්චිතවම කියනවා නම් පිටින් දැන් අපි මේක කියනවා සූත්‍ර අට කතාව අරගෙන පෙන්නලා. හැබැයි කෙනෙක් මේ සූත්‍ර අට කතාවත් බොරුය කියලා කියනවා නම් සෝවාන් පලස්ත පුද්ගලයා මත්පැන් බොනවා කියලා කියනවා නම් එහෙනම් එයා මේ මානසික මට්ටමට ගෙහිලා කියන්න ඕනේ. නෑ මම දැන් සෝවාන් වෙලා ඉන්නේ මට සක්කාය දිට්ඨිය නැත විචිකිච්ඡාව නැත සීලබ්බත පරාමාසය නැති මට බොන්න හිතෙනවා. ඒ කියන්නේ සෝවාන් පලස්ත පුද්ගලයාට බොන්න හිතෙනවා. ඒ නිසා හඳ දකින්න නැතුව හඳ ගැන කියන කෙනා කියනවා හඳේ හාවෙක් ඉන්නවා කියලා. හැබැයි හඳට ගිහිල්ලා බැලුවම හඳේ ඇති හාවෙක් නෑ හැමතැනම වලවල් තියෙන්නේ. හඳේ ආවාට ටික තමයි වලවල් කියලා පේන්නේ. ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාව ගැන කියන්න පුළුවන්. හැබැයි ඒ ඇත්ත ඉන්දියාව නෙමෙයි. නේ. ඒකට ඉන්දියාව ගිය කෙනෙක් දන්නවා ඉන්දියාව කියන්නේ කොච්චර දුෂ්කරද කොච්චර අමාරුද ගමන් බිමන් කොච්චර අමාරුද කියලා. ඉන්දියාවටවත් යන්න තියෙනවා නම් හොඳයි කියලා හිත නැත්තෝ කලින් ඉන්දියාවේ ගිය කෙනෙක්ගෙන් අහුවාම ඉන්දියාවේ හෝටල් එහෙම හොඳයිද කියලා ඔන්න අහලා බලන්නකෝ කියයි. තමන් නොගිය ඉන්දියාවක් ගැන වර්ණනා කරන්න එපා නොදැන අපරාධ මේ ශාසනය විනාශ කරන්න යන්නේ. සෝවාන් පලස්ත මාර්ගය දක්වා ගිහිල්ලා තමන් මේක අවබෝධ කරගෙන බලන්න තමන්ට පහළ වෙන සිතුවිලි කොහොමද කියලා. එතනින් මෙහා ඉඳලා අර නොදකපු චිත්‍රයක් පාට කරන්න යනවා වගේ වැඩක් නෙවෙයි කරන්න හදන්නේ. හරි? ඒ නිසා මගේ පින්වත්නි සෝතාපන්න ඵලය කියන්නේ ඒ වගේ හරි ලස්සන එකක්. විශාකාවට ඇඬුනේ නිසා. ඔන්න දැන් ඒකත් පැහැදිලි කළා. සරකාණි මත්පැන් පානය කරනවාද කියන එකත් පැහැදිලි කරා. සෝවාන් පලස්ත පුද්ගලයා සහ රහතන් වහන්සේ ගැන වෙනසත් පැහැදිලි කරා. ඉතින් ඇතිනේ නේද? තව මොනවා කියන්නද? දැන් ඉතින් බෙහෙත් දුන්නා. තුණ්ඩුව ලියලා දුන්නා. කොටලා ඔන්න බෑග් එකටම දාලා තියෙනවා. ගෙවල් වල ගිහිල්ලා බොන්න. මාත්‍රාව තමයි උදේට 2යි දහල්ට 2යි රැයට 2යි. පැය 6න් 6ට බොන්න. එහෙම බීවොත් ඔය හෙම්බිරිසාව හොඳ වෙයි සංසාර හෙම්බිරිසාව. එහෙම නැතුව නම් ඕක හොඳ වෙන්නේ නැහැ. මතක තියාගන්න. හෙම්බිරිසාවක් හොඳ කරගන්නත් දවසට 3 පාරක් බෙහෙත් බොන්න ඕන මගේ පින්වත්නි. මේ සංසාර හෙම්බිරිසාව දීර්ඝ කාලයකින් නම් පැවතගෙන එන. සංසාර හෙම්බිරිසාව සංසාර හිසේරුදාව හොඳ කරගන්න. මන් දන්නේ අනේ ඉතින් ඔබට ඕම නිවන් යන්න පුළුවන් වේද කියලා. මේ පාරට බහැලා බලනකොට අනේ මේ කොළඹ එනකොට පැනඩෝල් කාඩ් එකක් දාගෙන ඉන්න පොකට් එකේ. ඇයි මේ විකාර දැක්කාම පින්වත්නි පාරට බහැලා බලන්නකෝ. මිනිස්සු එක එක දේවල් කරන්නේ. හරියට අර කණුවක ගැට ගහපු එක එක જાතිය සත්තු වගේ. කුරුල්ලා උඩට යන්න හදනවා, හරක බිම දිගේ යන්න හදනවා, සිංහයා ගොරෝගෙන යන්න හදනවා. කට්ටිය ලයිට් කණු බදාගෙන ඉන්නවා, කට්ටිය ෆුට්බෝඩ් බදාගෙන ඉන්නවා, කට්ටිය පාලං උඩට වෙලා ඉන්නවා. මොකද්ද පින්වත්නි මේ ජීවිතයේ අර්ථය? මේ පාරේ යනකොට මම අපේ මාත් එක්ක ගිය පුතත් එක්ක කතා කර කර ගියේ අනේ මන්ද පින්වත්නි කට්ටියක් මැක්ඩොනල්ඩ් එක ගාව පොලිමේ, කට්ටියක් පීසා හට් එක ගාව පොලිමේ, කට්ටියක් ෆුඩ් සිටි එක ගාව පොලිමේ, කට්ටියක් නොලිමිට් එක ගාව පොලිමේ, කට්ටියක් මැක්ස් මාර් එක. මොකක්ද මේ ජීවිතයේ අර්ථය? කොහෙද මේ දුවන්නේ? මොනවද මේ හොයන්නේ? තව ටික කාලයක් ජීවත් වෙන්න තියෙන මතක තියාගන්න. එක්කෝ අපිට නිකන් මොකක් හරි පිස්සුවක් වගේ එකක් තියෙනවා, නැත්තම් ලෝකයට මොකක් හරි වෙනසක් කරලා තියෙනවා. මොකද අර දැන් මේක දෙවිදිහක්නේ පින්වත්නි දැනෙන්නේ. මේ රහතන් වහන්සේ කියන කෙනා සමාජයෙන් අයින් වෙලා ඉන්නේ අයි කියන එක තේරෙනවද? තේරෙනවද මේවා දැක දැක කොහොමද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ පළවෙනි පාර බණ කියන්න පැකිලුනේ අයි කියන එක දැන් තේරෙනවද? කොහොමද මෙහෙම සමාජික පින්වත්නි බණ කියන්නේ?
කොහොමද මෙහෙම සමාජයක් ගොඩගන්නේ කියලා ඒ කාලේ දැන් අද කාලේ හොඳයි ඒ කාලේ ඉඳන් හිටපු අයව දැක්කහම ඒ කාලේ මාර කියන්නේ බමුණෝ එහෙම ආයිතින් අධි තීක්ෂණ ප්‍රඥාවකින් ඉඳලා තියෙන්නේ. අර එක බමුණෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීනි මරුණට පස්සේ යන්නේ මමද මම නෙමෙයිද කියලා. බලන්නකො ප්‍රශ්නේ. මරුණට පස්සේ ආයි උපදිනවා නම් ඒ මමමද නැත්නම් වෙන කෙනෙක්ද කියලා අහනවා. දැන් ඒ මමමයි කියලා කිව්වත් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරනවා. ඒ ඔබ නෙමෙයි වෙන කෙනෙක් කියලා කිව්වත් බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන අර්ථයෙන් තමයි මේ බමුණ ඇහුවේ. ඒ මමමයි කියලා කියවනම් අන්න කියනවා එහෙනම් ස්වාමීනි මේ අනාත්මයි කියන එක බරුනේ. ඕක ආත්මයිනේ. මමම නම් ගිහිල්ලා උපදින්නේ ඒක ආත්මයිනේ. ඔබ වහන්සේ කියන අනිත්‍ය අනාත්ම දර්ශනය බරුනේ කියනවා. ඒ මම නෙමෙයි වෙන කෙනෙක් කියලා කියවනම් ඒ බමුණ නිග්‍රහ කරනවා. එහෙනම් ස්වාමීනි මම මේ ජීවිතේ මොනවා කරත් කමක් නැහැ නේ ඊළඟ පාර මට නෙමෙයිනේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ දැන් ඔයත් හිටියා නම් උඩ බිම බලයි මමද නැද්ද? බුදුරජාණන් වහන්සේ කියන නච්චසෝ නච අඤ්ඤෝ ඔබත් නෙමෙයි ඔබ නොවේනිමත් නෙමෙයි. බමුණවත් උඩු යටි කුරු කරා. ඔබත් නෙමෙයි උපදින්නේ ඔබ නෙවෙයිමත් නෙමෙයි කිව්වා. අප්පච්චි ඒ මොකද්ද කිව්වේ බමුණ අහනවා ස්වාමීනි පැහැදිලි කරන්න. පැහැදිලි කරා ඉතින්. ඒක හරියට මේ වගේ. කොස් ගහක ඇති වෙන කොස් ගහක පොඩි කාලේ ඇති වෙන ගෙඩියට කියන්නේ පොලොස් ගෙඩියක් කියලා. ඒ පොලොස් ගෙඩිය ටිකක් ලොකු වෙනකොට ආයෙ එකට කොස් කියනවා. දැන් අපි කියනවද කලින් පොලොස් ගෙඩියක් දැන් කොස් ගෙඩියක් වුණා. අර පොලොස් ගෙඩියමද මෙතන තියෙන්නේ නැද්ද? එහෙනම් අපිට කියන්න පුළුවන් ලොකු පොලොස් ගෙඩියක් කියලා. ඒ ඔකට කොස් කියයි. ලොකු පොලොස් ගෙඩියක් කියන්නේ අර පොලොස් ගෙඩියමත් නෙමෙයි ඒක නොවේයිමත් නෙවෙයි. අන්න නච්චසෝ නචඤ්ඤෝ සංසාර ජීවිතේ කර්ම විශයත් එක්ක බැඳිලා යන එක. ඒ කාලේ බුදුරජාණන් වහන්සේට දැන් මිත්‍යා දෘෂ්ටිකයෝ 62ක්. සමහරු බල්ලෝ වගේ. කියන්නේ අතරින් ගිහිල්ලා බිමට දාගෙන තමයි කන්නේ. සමහරු ගවයෝ වගේ. ගෝවෘත, සුනක වෘත, කුක්කුඩ එක එක එළුව වගේ ඉඳලා තියෙනවා. අජ වෘත. ඉතින් පින්ගන්නේ හිතන්නකෝ මේ මිනිස්සු වගේ ඉන්න නැත්තන්ට බණ කියන්නත් මෙච්චර අමාරුයි නම් කකුල් අතරින් ඇවිල්ලා බිම බත් දාගෙන කනකොට බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවෙන් මේක කියන්නේ නැද්දනේ. පළවෙනි පාර අහනවා එහෙම කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි මම යන්නෙත් බල්ලෙක් වගේ ඉන්නෙත් බල්ලෙක් වගේ කන්නෙත් බල්ලෙක් වගේ මං ඊළඟ පාර විමුක්තිය ලබයි නේද? බුදුරජාණන් වහන්සේ කව අහන්න එපා. දෙවෙනි පාරත් අහනවා නේ ස්වාමීනි කියන්නකෝ. අහන්න එපා බමුණ. තුන්වෙනි පාරත් අහනවා. තුන්වෙනි පාර කියනවා ඔයා යන්නෙත් බල්ලෙක් වගේ නම් ඔයා කන්නෙත් බල්ලෙක් වගේ නම් ඔයා ඉන්නෙත් බල්ලෙක් වගේ නම් ඔයාලා ඊළඟ ජීවිතෙත් බල්ලෙක්. බලන්න මේ මිනිසුන්ගේ තියෙන මුලාව ඒ කාලේ තිබ්බනේ. අන්න ඒ නිසයි මේ අදත් මේක වර්ධවාගෙන ඊට පස්සේ අර හරක වගේ ආපු කෙනා අහනවා අනේ සාදු සාදු මගේ යාළුවට වැරදිලා නේද ස්වාමීනි. ස්වාමීනි මම හරි නේද? මම නම් හරකෙක් වගේ මම බල්ලෙක් වගේ නෙමෙයි. මං කන්නෙත් හරකෙක් වගේ යන්නෙත් හරකෙක් වගේ ඉන්නෙත් හරකෙක් වගේ යා වරද්ද ගත්තට මම හරි නේද? බුදුරජාණන් වහන්සේ කව අහන්න එපා. දෙවෙනි පාරත් වහන්න එපා කිව්වා. තුන්වෙනි පාර අහනකොට කියනවා ඔයා යන්නෙත් හරකෙක් වගේ නම් ඔයා කන්නෙත් හරකෙක් වගේ නම් ඔයා ඉන්නෙත් හරකෙක් වගේ නම් ඔයා ඊළඟ පාර උපදින්නේ හරකෙක් වෙලා. නේ දැන් අර බුදු වෙලා එනකොට හම්බ වෙන උපකාජීවය. උපකාජීවය හම්බ වෙනවනේ. දැන් බුදු වෙලා මේ පළවෙනියටම බුදුරජාණන් වහන්සේට හම්බ වෙන ආජීවකයා. අහන ස්වාමීනි ඔබ වහන්සේ කවුද? හරි ලස්සනයි නැවිදින විදිය. ඔහොම අහන්න නැතිනේ නේ. ඔබ වහන්සේ ඉන්ද්‍රයන් හරි ප්‍රසන්නයිනේ. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? මම ජින නම් වෙමි. සම්මා සම්බුද්ධ නම් වෙමි. උපක මොකද කිව්වේ? සාදු සාදු කිව්වද නැහැ? ඇත්තද? එහෙමත් වෙන්න පුළුවන් නේ. හැයි උපක බැලුවා නිගණ්ඨනාත පුත්‍ර කියනවා එයත් බුදු කියලා. සංජීව බෙල්ලට්ටි පුත්ත කියනවා එයත් බුදු කියලා. එහෙනම් මෙයත් බුදු කියනවා නම් එහෙනම් ඔයත් එහෙම වෙන්න පුළුවන්. උපකාජීවය එහෙම කිව්වා. කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානා මස්සජි පාරමී පුරාගෙන ඇවිල්ලා බණහන්න ඉන්නකොට පළවෙනි පාර එනකොට මම බුදු වුණා කියනකොට අනේ ස්වාමීනි මේ අච්චර දුෂ්කර ක්‍රියා කළා බුදු වුණේ නැති ඔබ වහන්සේ දැන් බුදු වුණා කියන්නේ. ඔහොම පළවෙනි පාර දෙවෙනි පාරත් කිව්වා. නෑ කොණ්ඩඤ්ඤ මම බුද්ධත්වයටපත් වුණා. මොකද බුදුරජාණන් වහන්සේ මේ 이르දි ප්‍රාතිහාර්ය පාල පෙන්වුවේ නෑනේ. දෙවෙනි පාරත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ නැවත වාරයක් කියනකොට තමයි කොණ්ඩඤ්ඤ මං කවදාවත් බොරු කියලා තියෙනවද? මම දැන් ඇත්තටම බුද්ධත්වයට පත් වෙලා යහනේ කියනකොට තමයි කොණ්ඩඤ්ඤ විතරයි සිහිය උපදවාගෙන හැව්වේ. අනිත් කිසිම කෙනෙක් ඇහුවේ නෑ. ඒ නිසා සෝවහන් ඵලයට පත් වුණේ කොණ්ඩඤ්ඤ තාපසයා විතරයි. මොකද කොණ්ඩඤ්ඤ තාපසයා තමයි පොඩි කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ කැඟිල්ලක් කොසවලා කිව්වේ මෙයා ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ විශ්වාසය තිබ්බ නිසා ඒ විශ්වාසය තුල ඉඳගෙන එදා බණහපු නිසා සෝවහන් ඵලයට පත් වුණා. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ හරියටම දැනගත්තා. කොණ්ඩඤ්ඤ හරියටම දැනගත්තා කියලා කිව්වේ මෙන්න මේ ඵලයටපත් වුණාට පස්සේ.
ඉතින් පින්වත්නි මෙන්න මෙහෙමයි සෝතාපන්න ඵලය මාර්ගඵල කියන එක නැත්තම් මේ ඔබ දකින්න සියුම් පාන් කෑල්ලක් පරිප්පුවක කරනවා වගේ ලේසි වැඩක් නෙමෙයි නිවන් දකින්න එක. මෙතනින් එහාට නැවත බණ නොහැව්වත් කමක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ මගේ බණ හරි වෙන බණ අහන්න. ඕන තරම් බණ අහන්න. ඒ මොකද ඇත්තටම කියලා දෙන්න ඕන එක ශුෂ්ක විදර්ශනා පැත්තෙන් කියලා දීලා ඉවරයි. තව ගැටලු ආවත් අපි ඉදිරියේදී යන ගැටලු පිළිබඳව කතා කරමු. මං හිතන්නේ ඔබට මේ මාධ්‍ය ආයතනය පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. මොනවා හරි දැනගන්න කතා කරන්න තියෙනවා නම් අපි එතනින් එහාට මේ මාතෘකාව ඔස්සේ ධර්මදේශනා කරමු. මෙතනින් එහාට සිද්ධ කරන සෑම ධර්මදේශනාවක්ම මේ කියපු කර්මස්ථානීයට උපනිශ්‍රය වෙන ධර්මතා කැටි කරලා වෙන ධර්මදේශනා මාලාවක් වේවි. ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම ඇති කරගන්නට යෙදුණු ධර්මඥානය සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිවන පිණිස පවතින උතුම් පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.